හොඳයි එහෙනම් අපි අද දවසේ අපේ වැඩ කටයුතු ටික සාමාන්‍ය විදිහට පටන් ගමු. ඔව් තව කට්ටිය ජොයින් වෙනවානේ. හරි කමක් නැහැ. එතකොට right. අද දවසේ අපේ වැඩ කටයුතු සාමාන්‍ය විදිහට පටන් ගමු. මේ වෙනකොට අදත් මම හිතන්නේ දිවයිනේ ගොඩක් පැතිවල කාලගුණ තත්ත්වය යහපත්. නමුත් අපිට කරන්න දෙයක් නැහැ කිව්වා. පන්ති කරන්න වෙනවනේ. හරි. හැමදාටම කාලගුණය ගැටුම් කියලා හැමදාටම පන්ති නිවාඩු දෙන්නත් බෑ. ඒ නිසා පන්ති කරන්න වෙනවා. අපි පන්ති දිගටම අද දවසේ කරගෙන යනවා. දැන් එතකොට පහුගිය සතියේ අපිට ටිකක් ප්‍රායෝගිකව ගැටලු ටිකක් එක්ක අපි පහුගිය සතිය ගත කරේ. එතකොට පහුගිය සතිය අපි ටිකක් මේ බෝඩ් පාවිච්චි කරන්නේ නැතුව ලැප්ටොප් එක පාවිච්චි කරලා මේ ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන ටිකක් අමාරුවෙන් වැඩ කරගෙන ගියා. ඉතින් අමාරුවෙන් වැඩ කරගෙන ගියපු වෙලාවේ අපි memory devices ගැන කතා කරේ, secondary storage devices ගැන. හැබැයි ඒකත් එක්ක ගොඩක් අය මට පන්තිය ඉවර වුණාට පස්සේ මේ සතියේ මැසේජ් කරා අර hard disk එක floppy disk එක වගේ සමහර දේවල් ටිකක් තේරුනේ නැහැ සර් මේ ඒක ආයෙ පාරක් කියලා දෙන්න කියලා. මටත් ඒක මට ටිකක් අර ස්ක්‍රීන් ෂෙයා එකක් කරගෙන එතන තිබ්බ white board එකක ඇඳලා මම කියලා දුන්නේ. නමුත් මට තේරුණා ඒක එතන පොඩ්ඩක් ඔයාලට ඒක අර ෆැමිලියර් නැති ගතියක් තියෙන්න ඇති කියලා. මොකද අපි එදා තිබ්බ තත්ත්වෙත් එක්ක අපිට මේක පාවිච්චි කරලා කරන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඒ නිසා අපි අර විදිහට කතා කරේ. ඒතකොට අද දවසේ අපි ඉතුරු මතක උපාංග, ඒ කියන්නේ අපි ගියසතියේ ටියුට් එකේ භාගයක් අපි කතා කරා. ඉතුරු මතක උපාංග ගැන කතා කරන්න කලින් ඉතුරු මතක උපාංග ගැන කතා කරන අතරේ අද දවසේ අපි කතා කරමු ද්විතීක ආචයන උපාංග. නැත්නම් අපි කියනවා ද්විතීක ආචයන උපාංග වලට අපි කියනවා ද්විතීක ආචයන උපාංග වලට අපි කියනවා secondary storage devices කියන. හරි ද්විතීක ආචයන ද්විතීක ආචයනය අපි කියනවා secondary storage devices කියලා. ද්විතීක ආචයනය secondary storage devices කියලා කියනවා. හරි. එතකොට අපි අපේ වෙනද අපි කතා කරන විදිහටම අපි ගත්තොත් අපේ මේ short note එක වෙනද අපි කතා කරන විදිහටම අපි short note එක open කරලා ගත්තොත් ඔයාලට ලේසි වැඩේ කරගෙන යන්න. මේකේ මෙතන අපි short note එක ෆෝ නේද? හරි. ඒ වගේ නම් එතකොට මේ අපි මේ ද්විතීක ආචයන උපාංග විදිහට අපි කතා කරනකොට ඔයාලට මතකෙන්නේ මම ගිය සතියේ කතා කරා මෙන්න මෙහෙම ද්විතීක ආචයන උපාංග වර්ග දෙකකට බෙදුවා. මතකය වර්ග දෙකකට බෙදුවා. ද්විතීක ආචයන උපාංග වලට වඩා අපි ඒක විදුවොත් එහෙම ගත්තොත් එහෙම මතක උපාංග ගන්න උපාංග වර්ග දෙකකට බෙදුවා. ප්‍රාථමික මතකයේ සහ හොඳට අහගන්න प्राथमिक मतके सह द्वितीयक मतके प्राथमिक मतके सह द्वितीयक मतके කියලා මතක උපාංග වර්ග දෙකකට ගන්නවා. ඒතකොට අපි ප්‍රාථමික මතකයේ යටතේ අපි කතා කරපු දේවල් ගොඩක් තිබ්බා. අපි කතා කරා ප්‍රාථමික මතකයේ යටතේ RAM එක කතා කරා. cache memory එක කතා කරා. නේ registers කතා කරා. මේවා කතා කරා අපි ප්‍රාථමික මතක යටතේ. ඒතකොට ද්විතීක මතක එයා භාවිත කරන තාක්ෂණය අනුව ද්විතීක මතක ප්‍රධාන ආකාර කීපයකට බෙදන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වා. ප්‍රධාන ආකාර අතර තුනක් තියෙනවා. එකක් අපි කිව්වා චුම්බක මතක. හරි. ඊට පස්සේ අපි කිව්වා ප්‍රකාශ මතක.
ඊට පස්සේ අපි කිව්වා චුම්බක මතක සහ ප්‍රකාශ මතක. ඊට පස්සේ අපි කිව්වා ඝන තත්ත්ව උපාංග කියලා. හොඳට අහගන්න. චුම්බක මතක ප්‍රකාශ මතක ඊට පස්සේ අපි කිව්වා ඝන තත්ත්ව උපාංග නැත්නම් අපි ඔක කිව්වා solid status devices. නැත්නම් SSD කියලා වල සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඔන්න ඕක. SSD. දැන් එතකොට අපි දැන් මේ චුම්බක මතක අපි කතා කර හිටියේ. චුම්බක මතක. දැන් මේ දෙක තමයි අපි කතා කරගෙන හිටියේ කීසදී. චුම්බක මතක සහ ප්‍රකාශ මතක. දැන් මේ චුම්බක මතක ගත්තාම මේ චුම්බක මතක එයා මොකද කරන්නේ? දත්ත ලිවීම කියවීම සඳහා එයා පාවිච්චි කරනවා එක චුම්බක තාක්ෂණය එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක ඔය කියන දෙක පාවිච්චි කරනවා. විශේෂයෙන් මෙන්න මේ විද්‍යුත් චුම්බක කියන එක තමයි යා බහුල වශයෙන් පාවිච්චි කරන්නේ. හරි? වර්තමානයේ චුම්බක මතකවල බහුල වශයෙන් භාවිතා කරන්නේ විද්‍යුත් චුම්බක තාක්ෂණය කියන එක. දැන් එතකොට මුදරා ගන්න. දැන් එතකොට ඔය අපි කතා කරන චුම්බක මතක අපිට එදිනදා ජීවිතේ අපි දකිනවා මේක අහගන්න. එදිනදා ජීවිතේ අපි දකිනවා එක මතකයක් තමයි දුරට තැටිය. මේ ගොඩක් කටියට මෙන්න මේක තමයි අවුල් ගිහිලා තිබ්බේ. දුරට තැටිය. අපිට පුරුදු ඕක hard disk කිව්වහම දුරට තැටිය කියලා කිව්වම ගොඩක් කටියට අප්සෙට් යනවා. ඒක තේරෙන්නේ නැහැ. හැබැයි අපිට පුරුදුයි hard disk කිව්වහම. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා නම්‍ය තැටිය. අපි කිව්වා floppy disk කියලා කිව්වා. නම්‍ය තැටිය floppy disk. ඊට පස්සේ මේක ඇස්සේ තියෙනවා චුම්බකමය තේප් පටි. magnetic tapes කියලා කිව්වා. ඔය ප්‍රධාන වශයෙන් ඔන්න උපාංග තුන. දෘඩ තැටිය, නම්‍ය තැටිය, චුම්බකමය තේප් පටි. දෘඩ තැටිය, නම්‍ය තැටිය, චුම්බකමය තේප් පටි. මෙන්න මේ කියන උපාංග තුන දෘඩ තැටිය, නම්‍ය තැටිය සහ චුම්බකමය තේප් පටි කියන උපාංග තුන අපි වර්තමානයේ පරිගණකවල අපි පාවිච්චි කරනවා. right? දෘඩ තැටිය, නම්‍ය තැටිය සහ චුම්බකමය තේප් පටිය කියන එක. නමුත් දැනට දශක දෙකකට විතර වගේ කලින් කාලේ ඊට තියා තව චුම්බක මතක වර්ග දෙකක් පාවිච්චි කරා. එකකට කිව්වා zip disk එක කියලා. zip disk එක කියලා කිව්වා. අනිකට jazz disk එක කියලා කිව්වා. එකකට කිව්වා zip disk එක කියලා. අනිකට කිව්වා jazz disk එක කියලා. zip disk එකයි jazz disk එකයි. අපි කියනවා jazz තැටිය කියලා කියන්නේ. ඔයාලා අහලා ඇති. හරි. zip disk එකයි jazz disk එකයි. අපි කියනවා jazz තැටිය කියලා කියන්නේ. අන්න එහෙම එකක්. ඒ එකක් ඉස්සර තිබ්බා. හරි. එතකොට හැබැයි right කොමින්ද. මම එක පෙන්නන්නම් පොඩ්ඩක් කොමින්ද. chip disk එකයි jazz disk එකයි.
හරි. තිබ්බනේ පෙන් එකේ ෂෝට් නෝට් එකේ. හරි. ස්ලිප් ඩිස්ක් එකයි ජෑස් ඩිස්ක් එකයි අපි ඉස්සර කතා කරා. එතකොට මේ දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය තේරුම් නැහැ කියලා කිව්වේ දෘඩ තටිය කියන්නේ. හරි. දැන් අපි ගත්තොත් එහෙම දෘඩ තටිය. හොඳට අහගන්න මේක ඈ මේ හොඳට අහගන්න මේක ආයෙ පාරක් ඔක තේරුම් කරන්න බෑ. දෘඩ තටිය. මේක මෙන්න මේ තියෙන්නේ අපි පාවිච්චි කරන හાર્ඩ් ඩිස්ක් එක. මම මේ පෙන්නුවා ඒක. මේකේ බරයි කියනවා. හරි. මෙන්න මේක තියෙන්නේ. ඉතින් මේ hard disk එකේ capacity එක gigabyte 40යි. gigabyte 40යි. gigabyte 40ක hard disk. මේ පැත්ත වල පේනවාද විදුලි පරිපථයක් තියෙනවා. මේ වටේට බැලුවොත් එහෙම මුලන් නොයන විදිහට ආවරණය කරලා තියෙන්නේ සීල් කරලා තියෙන්නේ. මේක තමයි උඩට. දැන් අපි මේ hard disk එක නැත්නම් උඩට කියන එක ඔයාලට පෙන්වන්න දෙයක් වෙන මම මෙන්න මේ විදිහට එළිය තියෙන කවරේ අයින් කරා ගැලෙව්වා. හරි. මේ එළිය තියෙන කවරේ මම ගැලෙව්වා. ඔයාලට පෙන්වන්න ඕන නිසා. මේකේ තියෙනවා මේ වගේ ලෝහ තැටියක්. සමහර hard disk වල මේ වගේ disk ඇතුලේ තැටි එකකට වඩා වැඩි ගාණක් තියෙනවා. සමහර ඒවා. ඒ වගේම මෙතන තියෙනවා මෙන්න මේ වගේ එහාට මෙහාට ගමන් කරන හෙඩ් එකක්. අපි ඔක කියනවා read write හෙඩ් එකක්. මේ තියෙන මේ දෘඩ තැටිය අපි මේ තියෙන ඩිස්ක් එක මෙතන තියෙන විදුලි මෝටරයකින් මේ මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ විදුලි මෝටරයකින් ඉතා වේගයෙන් කරකැවෙනවා. දැන් මෙයා මේ කියපු දේවල් තේරුම් නැහැ කිව්වේ මෙන්න මේවා වෙන්නේ නැති. දැන් හොඳට අහගන්න. දැන් මෙහෙම තමයි hard disk එකේ තියෙන්නේ. හරි මෙන්න මෙහෙම තියෙන්නේ. disk එක මොකද තියෙන්නේ? දැන් අපි ඔයා හරි. දැන් ඔයා අහලා ඉන්න වචනයක් hard disk එකක් නැත්නම් floppy disk එකක් ඔයා අහලා තියෙන්නේ format කරනවා කියලා. format කරනවා අහලා තියෙන්නේ. දැන් disk එක format කරනකොට එයා කරන්නේ අපි කලින් hard disk එක ගෙනාවම එයා කරන්නේ මේ disk එක මෙන්න මෙහෙම tracks වලට sectors වලට blocks වලට බෙදනවා. මේක හොඳට අහගන්න මේක අපි hard disk එකක් format කරනකොට කඩින් ගෙනාපු ගමන් එයා කරන්නේ මෙන්න මේ වගේ tracks වලට මේවට අපි කියනවා tracks කියලා කියනවා. මෙන්න මේවට tracks කියලා කියනවා. ඒවට tracks කියලා කියනවා. අපි කියන්නේ tracks running tracks දුවන තැන්වල තියෙන tracks. ඊට පස්සේ මෙන්න මේවට අපි කියනවා sectors කියලා. sectors කියලා. හරි. ඊට පස්සේ මේ sectors වලින් පිරිච්ච මෙන්න මේ වගේ කොටස්
මේ තියෙන මෙන්න මේවායි කොටස් මම මේ පාට කරලා තියෙන්නේ මෙන්න මේව කොටස් වලට මෙන්න මේව කොටස් වලට මෙන්න මේ වගේ හරියනේ අර පීසා එකකින් කැලලක් වගේ නේද මෙන්න මෙහෙම කොටස් වලට අපි කියනවා බ්ලොක් එකක් කියලා. හරි. උදාහරණයක් කතන්දරේ තේරුම් ගන්න ඕනේ. දැන් එතකොට මේ කම්පියුටර් එකේ hard disk එකේ තියෙන මේ හැම ට්‍රැක් එකකම මේ 0 1 2 3 4 5 6 ඔය විදිහට හැම ට්‍රැක් එකකටම නම්බර් එකක් තියෙනවා. ඒ වගේම මේ තියෙන හැම සෙක්ටර් එකකටම නම්බර් එකක් තියෙනවා. ඔය වගේ හැම සෙක්ටර් එකකටම නම්බර් එකක් තියෙනවා. හරි. ඒ වගේම මම අර කිව්වා සමහර hard disk තියෙනවා කියලා මේ වගේ disk ගොඩක් තියෙනවා. ඒ hard disk වල මේ මෙහෙම මතු පිටවල් තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන උඩ මතු පිට මේ තියෙන යට මතු පිට. disk එකේ දෙනවා කතාව. මෙහෙම තියෙන disk එකේ උඩයි යටයි මතු පිට දෙකක්. සමහර ඒ වගේ මෙන්න මෙහෙම disk ගොඩක් තියෙනවා පල්ලෙහාට පල්ලෙහාට. එතකොට අපි හිතමුකෝ මේ යට මතු පිට බිඳුව මේකේ උඩ මතු පිට 1 මේකේ යට මතු පිට 2 මේකේ උඩ මතු පිට 3 අන්න ඒ වගේ සර්ෆේස් එකකට නම්බර එකක් තියෙනවා සර්ෆේස් එකකට නම්බර එකක් තියෙනවා හරි this සර්ෆේස් එකට නම්බර එකක් තියෙනවා එතකොට අපි hard disk එකක් format කරනකොට හොඳට අහගන්න මේවා හරි අහගන්න නැතුව මේ hard disk එක format කරනකොට ඔය කම්පියුටර් එකේ operating system එක මෙහෙයුම් පද්ධතිය එයාගාව තියෙනවා ෆයිල් එකක් ඒ ෆයිල් එකට අපි කියනවා allocation table එකක් file allocation table file allocation table එක ඒ file allocation table එකේ මේ විස්තර ටික ඔක්කොම එයා hard disk එකක් format කරනකොට ලියා ගන්නවා හරි දැන් අපි ඔයාගේ කම්පියුටර් එකේ ෆයිල් එකක් මෙන්න මෙහෙම තැනක සේව් වෙනවා මෙන්න මෙතන මේ තියෙන ඔයාගේ කම්පියුටරේ මෙහෙම ෆයිල් එකක් සේව් වෙනවා මෙන්න මේ වගේ තැනක එතකොට මෙයාගේ මෙහෙයුම් පද්ධතිය ඔපරේටිං සිස්ටම් එක මෙයාගේ රෙකෝඩ් එකක් නඩත්තු කරනවා මෙන්න මේ ෆයිල් එකේ ලිපිනයයි ඒ ෆයිල් එකේ ලිපිනයයි එයා සේව් වෙලා තියෙන ලොකේෂන් එකයි දැන් ගත්තොත් එහෙම අපි හිතමු මේ තියෙන hard disk එකේ උඩ මතු පිට එක කියලා හිතමු එහෙනම් උඩ මතු පිටේ බිඳුව කියන ට්‍රැක් එකේ
දෙක කියන සෙක්ටර් එකේ තමයි මේක තියෙන්නේ. මෙන්න මෙතන. අපල ලියා ගන්න. එතකොට අපි පස්සේ වෙලාවක ෆයිල් එකක් ඕපන් කරනකොට ෆයිල් එක කියවනකොට මෙන්න මේ ලිපිනේ දිහා බලලා තමයි මෙයා ඒ තැන ලොකේට් කරගන්නේ. එතකොට සාමාන්‍යයෙන් ෆයිල් එකක් කියවනකොට දැන් මම කිව්වා ඔයාගේ කම්පියුටර් එකේ තියෙනවා කියලා මෙන්න මේ වගේ read write header එකක්. මම මෙහෙම අදින්නම්. මම අදින්න read write header එක මෙහෙම. මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි? මෙයාට පුළුවන් මෙන්න මේ වාහනයක වයිපර් එක වැඩ කරනවා වගේ මෙන්න මෙහෙම වාහනේ වයිපර් එක වැඩ කරන්නේ. අන්න එහෙම එයාට පුළුවන්කම තියෙනවා මෙන්න මෙතනට මෙන්න මෙහෙම මේ පැත්තටයි චලනය වෙන්නේ. මම වෙන පාටකින් දෙන්නම්. මෙන්න මෙහෙම මේ පැත්තටයි චලනය වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම එහෙම වෙනකොට මේ කම්පියුටර් එකේ hard disk එක මෙන්න මෙයා ඒකෙන් කරකවෙනවා. සාමාන්‍යයෙන් 7200ක් විතර RPM එක rounds per minute වේගෙන් කරකවෙනවා. මෙහෙම වේගෙන් කරකවෙන අතරේ මේ disk එකේ header එක එහාට මෙහාට ගමන් කරනවා. දැන් අපි හිතමු මේක අනේ හොඳට අහගන්න. හරි ආයෙ ඊට පස්සේ ආයෙ මැසේජ් එකක් දාන්න එපා. සුවානේ එදා කියපු එක ආයෙ තේරුම් නැහැ කියලා. ඔහොම කරන්න බෑ හැමදාටම. හරි. එතකොට මෙහාට දැන් ඔයාට ඕනේ මෙන්න මේ ෆයිල් එක කියවන්න. මෙයා කරන්නේ ඉස්සල්ලාම ඔයාගේ ඇඩ්‍රස් එක කියවගත්තා. ඇඩ්‍රස් එකෙන් අඳුර ගන්න පුළුවන් මෙයා ඉන්න ට්‍රැක් එක මොකද්ද? ට්‍රැක් එක 0. ඉස්සල්ලාම කරන්නේ මේ header එක 0 කියන ට්‍රැක් එකට ගිහිල්ලා හරි 0 කියන ට්‍රැක් එකට ගිහිල්ලා මෙන්න මෙහෙම right ඔන්න බලන්න මේ 0 කියන ට්‍රැක් එකට ගිහිල්ලා යා zero කියන ට්‍රැක් එකට ගිහිල්ලා එයා බලාගෙන ඉන්නවා මේ ඩිස්ක් එක කරකැවිලා එයා ගාවට ඒ 0 කියන ට්‍රැක් එකේ තියෙන 2 කියන සෙක්ටර් එක එයා ගාවට එනකල් එයා බලාගෙන ඉන්නවා. හරි බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ආවම හිටියාම මෙයා රවුමට කැමතිලා මෙයා ගාවට දෙනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? අන්න එතන ඉඳලා ඩේටා ටික එයා ටක් ගාලා කියවනවා. හරි
data ටික ටක් ගාලා යා කියනවා. දැන් මතක තියාගන්න මේ hard disk එක හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමනේ. මේ hard disk එකේ අභ්‍යන්තරේ වල මම පෙන්නුවා. ඒක ඇතුලේ තියෙන්නේ මෙන්න මෙහෙම. කොහොමද තියෙන්නේ? මෙතන තමයි අර කියපු ගෙඩ් එක තියෙන්නේ. එයා තරකවෙනවා මෙහෙම. මේ වගේ ලෝහ කොටස් වලින් මේක මෙහෙම ආවරණය වෙලා තියෙන්නේ. කොහොමද තියෙන්නේ? දැන් මතක තියාගන්න මේ hard disk එකේ අභ්‍යන්තරේ මේක වහලා තියෙන පෙට්ටිය වගේ තියෙන ඇතුලේ කුහරයක් තියෙන තැන වල කුහර තියෙන්නේ. disk මේ hard disk එකේ මේ කොටසයි උඩ කොටසයි මැදින් වාතය එහා මෙහා ගමන් නොකරනසේ මේ දෙන අලවලා තියෙනවා. මේ දෙන අලවලා තියෙනවා. මැදින් වාතයට එහා මෙහාට ගමන් කරන්න බෑ. right අන්න එහෙම අලවලා අන්න ඒ වගේ නිර්මාණයක් හදලා තියෙනකොට අපි කියනවා වින්චෙස්ටර් තාක්ෂණය කියලා කියනවා. දැන් මෙන්න මේ හරිය කියන්නේ කුවරයක් මේ සම්පූර්ණ මේක ඇතුලේ තියෙන රික්තකයක්. මේ හරිය කියන්නේ රික්තකයක්. රික්තකයක් නැත්නම් වැක්කියුම් එකක් තියෙනවා. රික්තකයක් එහෙමත් නැත්නම් වැක්කියුම් එකක් තියෙනවා. රික්තකයක් එහෙමත් නැත්නම් වැක්කියුම් එකක්. right දැන් මේ වැක්කියුම් එකක් ලාව තියෙන්නේ. දැන් ඔයාලා දන්නවා මම ලංකාවේ සිටියේ අඳිනවා මෙහෙම වැඩි කපනවා. සිටිය මාර්ගය. අපි හිතමුකෝ මේ හරිය තියෙනවා මොනවාද මේ උඩීගම හරිය. කොහොම ගිහිල්ලා රට ඇතුළට මේ වගේ වුම යනකොට ඔන්න ඔය වගේ තමයි ලංකාවේ භූවිෂමතාවය තියෙන්නේ. හරි. දැන් එතකොට ඔයාලා අපි දැකලා ඇති අර ලංකාවේ සිටියේ එක එක නගර පහු කරගෙන යනකොට කහලා තියෙනවා මේ නගරේ 10යි ms නගරේ නමත් එක්ක ගහලා තියෙනවා 10යි ms 920යි ms හරිද මේ කියන්නේ මේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් කොච්චරක් උසයිද කියන එක තමයි ගහලා තියෙන්නේ. එතකොට ඔයාලා තේරෙනවා මේ අපි ඉන්න හැම අවට පරිසරයේම අපි මතට මේ අවට අපි මතට වායු ගෝලය විසින් ඇති කරන තෙරපුමක් තියෙනවා. වායු ගෝලය විසින් ඇති කරන පීඩනයක් තියෙනවා. වායු ගෝලීය පීඩනය. අපි මෙතන මේ පිටකෙන් ඉන්නකොට අපි මෙහෙම දුවනකොට මේ හරියටද හරි මෙතනදී මෙයාමත් ඇති කරන පීඩනයයි මෙන්න මේ හරියේදී මෙයාමත් ඇති කරන පීඩනයයි වෙනස්. හරි මෙතන නවත්තලා තියෙන මෝටර් බයිසිකලේ කොයි ඒ මෝටර් බයිසිකලේ
කන්ද දිගේ මෙහෙම පල්ලෙහාට එනකොට එයා මත ඇති කරන පීඩනයයි දෙකක්. ඒ වගේම අපි හිතමු කවුරු කෙනෙක් මෙහෙම ගිහිල්ලා මෙතනින් මුහුද අභ්‍යන්තරයට යනවා. පිටිදෙනවා. මුහුද යනකොට පිටිදෙනවා. මෙයා මත වායු ගෝලයේ ඇති කරන පීඩනය, මෙයා මත උඩින් ඇති කරන පීඩනය මේ ඔක්කොටම වඩා වෙනස් වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා මේ පොළවේ අපි ඉන්න තැන අනුව. හරි. අපි කිව්වට හැමෝම එකයි කියලා. අපි කිව්වට මේ රටේ ජීවත් වෙන හැමෝම එකයි කියලා. අපි කිව්වට මේ ලෝකේ ජීවත් වෙන හැමෝම එකයි කියලා. එහෙම නැහැ. දීගමු ඉන්න කෙනා උස්සන් ඉන්න වායු ගෝල පීඩනයයි විදුරු තලාගල කන්දමුද කෙනාගේ ඔළුව උඩින් තියෙන වායු ගෝල පීඩනයයි උරුණෑගලාදී ඉන්න කෙනාගේ වායු ගෝල පීඩනයයි ඒක වෙනස් වෙනවා. ඒ නිසා තමයි අපි අර මුහුදු මට්ටමේ ඉඳලා කෙමෙන් කන්දමුදට යනකොට උරුණෑගල පැත්තේ නුවරට යනකොට භාවනාවල පහු කරගෙන කඩුකරනාව පැත්තේ නුවරට යනකොට එක හරියක් එනවා අපේ කන් අඳුල් වැටෙනවා. හරි අපි කියන්නේ සංගල්ප වලට මගේ එකපාරම මේ ළමෙක් වෙනවා කතා කරන්නේ ඇහෙන්නේ නැතුව යනවා. ලාවට ඇහෙන දුරින් කතා කරනවා වගේ. ඒ මෙන්න මේ බලපෑම නිසා. එතකොට ඔය බලපෑම කම්පියුටර් එකේ හાર્ඩ් ඩිස්ක් එකේ මේ කරකැවෙන වේගයකට බලපානවද නැද්ද? බලපානවා. කොහොමද එහෙම කියන්නේ? කොහොමද එහෙම කියන්නේ? කොහොමද එහෙම කියන්නේ? දැන් මේ අහන්නකො. දැන් වායු ගෝලයේ ඇති කරන පීඩනය අපි ඉන්න තැන අනුව මේක වෙනස් වෙනවා. දැන් පහුගිය කාලෙක මේ අහන්නකො. දැන් ඔයාලා දකින්න ඇති පහුගිය කාලෙක මේ ලංකාවේ එක යතුරු පැදියක් ටීවී එකේ වෙනද දැන්වීමක් එහෙම දානවා ඉන්දියානු රූපවාහිනී නාලිකාවල ඔය සැටලයිට් ටීවී බලන ළමයි දන්නවා දැන් අවුරුදු 4-5කට කලින් රූපවාහිනී නාලිකාවක වෙනද දැන්වීමක් දානවා ඒ වෙනද දැන්වීමේ තියෙන්නේ ඔය ඉන්දියාවේ කට්ටිය මෝටර් බයිසිකල් වල යන හැටි දැකලා තියෙනව නේද පිටිපස්සේ අපි යන්නේ මෝටර් බයිසිකලේ අර සීට් එක උඩින් මෙහෙම කකුල් දෙක දාගෙන අපි යන්නේ ඉන්දියාවේ කට්ටිය යන්නේ එහෙම නෙමෙයි මෙහෙම බයිසිකලේ පොල්ලේ වාඩි වෙලා යනවා වගේ අනේ බලාගෙන යන්නේ බයිසිකල් යන්නේ මේ පැත්තේ. දැකලා දිනවනේ. දැන් අපි අපේ බයිසිකල් යන්නේ අර පැත්තට නම් අපි පිටිපස්සේ සීට් එකේ වාඩි වෙලා කකුල එහෙම දාන්න මේ විදියට බලාගෙන ඉස්සරහා බලාගෙන. ඉන්දියාවේ කට්ටිය යන්නේ මේ පැත්ත බලාගෙන බයිසිකල් යන්නේ අරගෙන. හරි. ඔය බලන්නකෝ ඒ හින්දා තමයි අර බයිසිකල් වල මොටර් බයිසිකල් වල පිටිපස්සේ ඔය ඉන්දියානු බයිසිකල් බලන්නකෝ. ඕවගේ පිටිපස්සේ තියෙනවා රෝදේ කවර් වෙන්න පොඩි යකඩ දැල් වලින් ගාඩ් එකක්. කකුල තියා ගන්න දැන්. මොකද අර පිටිපස්සේ වාඩි වෙලා යන මිනිස්සයාගේ ඇඳුමක් ටයර් එක අස්සට යයි කියලා රෝදේ අස්සට යයි කියලා. හරි. කොහොම හරි දැන් ඔන්න ඉන්දියාවේ වෙළඳ දැන්වීමක් යනවා. කපල් එකක් යනවා මෝටර් බයිසිකල් එක. හරි. වාඩි වෙලා යනවා දෙන්න මෝටර් බයිසිකල් එක. හරි. දැන් යනවා මෝටර් බයිසිකල්. දැන් මේක පෙන්නනවා ටීවී එකේ ඇඩ් එකේ පෙන්නනවා තප්පර 30 ක විතර ඇඩ් එකක් යන්නේ නැත්තේ. ඔය ඇඩ් එකේ පෙන්නනවා මේ ජෝඩුව පන්දු යනවා මුහුදු පෙරළේ යනවා shopping යනවා මේ බයිසිකල් යනවා. ඇයිද වෙන ජෝඩිය යනවා. හරි. යටින් ඇඩ් එකේ යනවා ලොකුවට දානවා පෙට්‍රල් ලීටර එකක් ගැහුවාම කිලෝමීටර් 100ක් යනවලු. පෙට්‍රල් ලීටර එකක් ගැහුවාම කිලෝමීටර් 100ක් යනවලු. ඒකම ඇට කියන්නේ. ඔය බයිසිකලෙන් සමදාලා තිබේ තනියම 100 නම. හරි.
දැන් අපේ කට්ටිය මොකද කරන්නේ? අපේ කට්ටියට ආව ටක් දාලා ඔළුවට. අම්මට කිව්වා මොකද වැඩේ? මුරුණෑගල ඉඳලා කොළඹට තියෙන කිලෝමීටර් 97යි. 97ද මොකක්ද? අපේ කට්ටියට ඔළුවට ආවා දැන් මුරුණෑගල ඉන්න මිනිස්සුන්ට ඒගොල්ලෝ ඉන්ටර්සිටි එකේ කොළඹ යනවා නම් යන්න රුපියල් 220යි එන්න රුපියල් 220යි 440යි ඉන්ටර්සිටි එකේ මේගොල්ලන්ගේ ඔළුවට ආවා එකපාරටම අපේ ගොඩක් කට්ටියට ලීටරයට කිලෝමීටර් 100ක් වුණා නම් මුරුණෑගලින් පෙට්‍රල් ලීටර් දෙකක් ගහගත්තාම කොළඹ ගිහිල්ලා ආපහු එන්න පුළුවන් රුපියල් 270යි යන්නේ पेट्रोल लीटर देखा ही आज क्या चले क्यों बात सही राइट पार्टी මොකද කරන්නේ ලංකාවේ මිනිස්සු වගේම පිටරටවල ඉන්දියාවේ මිනිස්සු භෝගාල ගත්තා මේ බයිසිකලේ මගේ යාළුවෙකුත් ගත්තා මම දවසක් පිළියර කතා කරලා ලැබුවා දැන් රුපියල් 250ක් විතර පෙට්‍රල් ගාගත්තාම යන්න පුළුවන් නේද නෑ සෑහෙන දුර රුපියල් 200 විතර පෙට්‍රල් ගාගත්තාම යන්න පුළුවන් මේ කියන විතර කිලෝමීටර නේද 150ක් විතර ලීටර 135 ගන්න මීඩියාවට කියනවා මොන පිස්සුද මේකෙන් පෙට්‍රල් ලීටරයක් ගාගත්තාම යන්න පුළුවන් කිලෝමීටර 50යි 60යි මම බැරියෙම වෙන්නේ නෑ ඒකේම තමයි මම ආයෙ බැලුවා ඒ වෙළඳ දැන්වීම යන වෙලාව ටීවී එකේ ඒ වෙළඳ දැන්වීම යන වෙලාවේ ටීවී එකේ අර දෙන්න බයිසිකලේ පදිනවා ලොකුවට ගහලා තියෙනවා ලීටරයට කිලෝමීටර 100ක් වුණා කියලා යටින් මේ හරිය කුරුමිනි අඬු වගේ අකුණු සෙට් එකක් තියෙනවා. ඔය ඇඩ් එක YouTube එකේ යනකොට මම අරගෙන zoom කරලා බැලුවා. මොකද්ද කියන්නේ? මේකේ ගහලා තියෙනවා සම්මත තත්ත්වය යටතේදී පමණයි ලීටරයට කිලෝමීටර 100ක් වැඩ කරන්නේ කියලා. ඔයාලා මතක ඇති ඔයා විද්‍යාවේ ඉගෙනගෙන තියෙනවා මේ සම්මත තත්ත්වය. අපි කියන කාමර තත්ත්වය කියලා කියන්නේ. නියත උෂ්ණත්වයක්, නියත පීඩනයක්, නියත උෂ්ණලකයේ වේගයක්, නියත වායු ගෝල පීඩනයක් ඔක්කොම නියතයි. කෘත්‍රිම පරිසරයක්. ඒක කාමරයක් වගේ. ඇඩ් එකේ කියනවා හොරෙන් අපිට නොපෙනී චූටියක් උරේ කුරුමිනි අඩු වගේ අපේ කියනවා ලීටරයක් යවුවාම කිලෝමීටර් 100ක් සම්මත තත්ත්ව යටතේ. ඒ හැටියට නම් අර මිනිස්සයා අර ගෑනු ළමයාව බයිසිකලේ තියාගෙන පාරේ යන්න බෑ. ලීටරයට කිලෝමීටර් 100ක්. බයිසිකලේට පෙට්‍රල් ලීටරයක් ගහගෙන කාමරයක් වටේ කැරකි කැරකි ඉන්නෝනේ කිලෝමීටර් 100. එතකොට නම් කිලෝමීටර් 100 වැඩ කරනවා අර ඇඩ් එකේ හැටියට. දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද ඇයි එහෙම වෙන්නේ කියලා? ඇයි මෙහෙම වෙන්නේ? මේ බලන්නකො මෙයා මේ පාරේ ගමන් කරනකොට එක එක තැන්වල එයා මත ඇති කරන පීඩනය තෙරපුම මේ වෙනස් වෙනවනේ. එතකොට අරයාගේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයට ඒක බලපානවා. දැන් ඔය தත්ත්වයේ තේරුම් ගත්ත විද්‍යාර්ථයෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ට තේරුණා දෘඩ තැටියක් ගත්තාම දෘඩ තැටිය ඇතුලේ ඔය කියන පීඩන බලපෑම නිසා මේ ඩිස්ක් එක කරකැවෙන වේගය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ වින්චෙස්ටර් තාක්ෂණය කියලා එකක් පාවිච්චි කරා. මෙන්න මේ වින්චෙස්ටර් තාක්ෂණයෙන් මේක සීල් කරලා රික්තකයක් හදලා තියෙනවා. දැන් රික්තකයක් වුණාම මොකද වෙන්නේ? රික්තකයක් වුණාම එයාලට එළිය වායු ගෝල පීඩනය බලපාන්නේ නැහැ. ඇතුලේ කට්ටියට එළියක බලපාන්නේ නැහැ. එළිය කට්ටියට ඇතුලේක බලපාන්නේ. ඒ නිසා මේගොල්ලන්ට එළිය වාතය ඇතුලට එන්නේ නැහැ. ඇතුලේක වාතය එළියට යන්නේ නැහැ. රික්තකයක් සීල් කරලා තියෙන්නේ. ඒ නිසා මෙයා තියෙන කම්පියුටර් එකක් කොයි ලෝකේ අරගෙන ගියා මරියානා ආගාදේ තියෙන සබ්මැරින් එක හයි කරලා තිබ්බා. එවරස් කන්ද මුදුනේ තියෙන කම්පියුටර් එක හයි කරලා තිබ්බා. මේ හાર્ඩ් ඩිස්ක් එක එකම වේගයේ එකම විදියට එකම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවා. හරි. දැන් එතකොට මම ඔයාලට කිව්වා මේ ඩිස්ක් එක වේගයෙන් කරකවනවා කියලා කිව්වා. ඉතා වේගයෙන් කරකවනවා කියලා කිව්වා. ඉතා වේගයෙන්. මේක කරකැවෙනකොට හරියට මෙයා මේ වගේ
හෙලිකොප්ටර් එක තටුවක්. මෙයා වේගෙන් කරකැවෙනවා. වේගෙන් කරකැවෙනකොට මොකද වෙන්නේ? ඒ කරකැවීමේ වේගය වැඩි වෙන්න මෙන්න මේ පැත්තට තෙරපුමක් ඇති වෙනවා. right? තෙරපුම ඇති වෙනකොට මෙයා උඩ යනවා. හරි? දැන් බලන්නකො මේ හෙලිකොප්ටර් එකක් කැරකෙන ගිහිල්ලා නිකන් ඉඳලා බලන්නකො. අපිත් උඩ යනවා වගේ හිතනවනේ. හරි? ඉන පොඩක් කාලා වීදෙනකොට පොඩක් ඉන්න ඕනේ. හරි? හොඳට ඇඟ තියාගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් උලකට ඒව ගහගෙන යන්න පුළුවන්. ඔය අපිත් එක ක්ලාස් එකේ මගේ යාළුවෙක් ඉන්නවා මේ. ඔය උස බැංග් වලට යන්න බයයි. හරි? අපිත් එක්ක ඔය නුවර කෑ ගහලා එහෙම අපිත් එක්ක එකට පන්ති කරා අපිත් එක්ක එක ආයතනයේ පන්ති කරා ඔය උස බැංග් වලට යන්න බයයි. කෙට්ටුයි කියලා කියන්නේ මාරම කෙට්ටුයි. හරි? ඔය යාළුවෙක් පොඩි වෙලාවක ගහන්නේ නැහැ කියලා හිතනවා. ඇයි ඒ? මේ වේගයෙන් කරකැවෙනකොට මේ කල්පනා කරන්නකො වේගයෙන් හෙලිකොප්ටරයක් අතු කරකැවෙනකොට ළඟ තියෙන සහැල්ලු වස්තු පාවෙනවා. ඒ හින්දා තමයි ගෙදර ෆෑන් එක වේගෙන් දැම්මහම මේකේ තියෙන කඩදාසි පාවෙන්නේ. සහැල්ලු වස්තු තියෙනවා නම් ඔය මොනවා හරි සහැල්ලු දේවල් බැලුම් බෝල වගේ ඒවා පාවෙනවා. දැන් ඔයා කල්පනා කරන්න ඇයි මේ හાર્ඩ් ඩිස්ක් එකක් ගැන කතා කරනකොට මම මේක කතා කරන්නේ. මේ හાર્ඩ් ඩිස්ක් එකේ ඩිස්ක් එක ඉතාල වේගයෙන් කරකැවෙනකොට විනාඩියකට රවුම් 7600 විතර වගේ වේගයෙන් කරකැවෙනකොට අර හෙලිකොප්ටරේ වගේ මෙයා ඉන්න අවට කුටීරයේ හිස් අවකාශය තුල මොකද වෙන්නේ? ලොකු වාතයක් ඇති වෙනවා. වාත තෙරපුමක් ඇති වෙනවා. අර හෙලිකොප්ටරෙන් කරනවා වගේ වේගයෙන් කරකැවෙනවා. මේක පස්සේ වාතය හිර වෙනවා. එළියට යා ගන්න බෑ. ඇතුලේ තෙරපෙනවා. එතකොට මේ වාතයට පුළුවන් අර ඩිස්ක් එකේ උඩ තියෙන හෙඩ් එක මෙහෙම පාස් වෙලා ඩිස්ක් එකේ වදින්නේ නැති වෙන්න එයා මැදට ගිහිල්ලා තෙරපිලා එයා බැලන්ස් කර ගන්නවා. දැන් ඒතකොට කෙනෙකුට හිතන්න පුළුවන් වාතයට එච්චර දෙයක් කරන්න පුළුවන්. 7200ක වේගෙන් කරකැවෙන ඩිස්ක් එකකුයි උඩ තියෙන තහඩු මේ හෙඩ් එකයි අතරට ගිහිල්ලා තෙරපිලා ඉඳගෙන අරයා පාත් වෙන එක නවත්තන්න පුළුවන්. වාතයයි ජලයයි කියලා කියන්නේ ඒ වගේ ලොකු දේවල් කරන්න පුළුවන් දෙන්නේ. හරි මේ අහන්නකො මේක මේ සූත්‍ර අතුරු කතාවක්. මේක සූත්‍ර අතුරු කතාවක්. ඔයාලා මේ අහන්නකො ඔයාලා ඔය පාරේ යනකොට පාරේ තියෙන ජල සම්පාදන මණ්ඩලය නැත්නම් වෝටර් බෝඩ් එකේ ඔය මොනවා හරි ඔෆිස් තියෙනවනේ පොම්පාගාර බලන්න ඔය පාරේ යනකොට මේ පොම්පාගාරයක් ගාව තියෙනවා මෙන්න මේ වගේ පිටු බම්බුවක් වගේ ලොකු උපකරණයක් නෙවෙයි ටැංකියක් දැකලා තියෙනවා ලොකු ටැංකියක් තියෙනවා මේ මුඩට ගහලා පිටු බම්බුවක් සාමාන්‍යයෙන් අඩි 10ක් විතර උසයි හරි අඩි 10ක් විතර උසයි දැන් මොකටද ඔයාලා ටිකක් පාවිච්චි කරන්නේ? ඒකට හේතුව තමයි දැන් අපි මේ විදිහට ඔන්න දැන් උඩ කොහේ හරි දැනක වතුර ටැංකියක් තියෙනවා. ඔය වතුර ටැංකියට මෙතන තියෙන පොම්ප් එකකින් වතුර ගහනවා ලොකු වේගකින් ලොකු ප්‍රෙෂර් එකකින් වතුර පොම්ප් කරනවා. කොහොම පොම්ප් කරගෙන ඉන්නකොට එකපාරම කරන්ට් එක යනවා. දැන් අපේ ගෙදරත් එක්ක අපේ ගෙවල් වල මෝටරේට වතුර ගහලා ඉන්න ගමන් එකපාරම කරන්ට් යන්නේ. අන්න ඔය වැඩේ වෙනවා. දැන් මෙහෙම හිටන්නකො. ඔයා වතුර බඩයක් අරගෙන මෙහෙම කරලා උඩට ගාලා පිපිනවා. පිපිනකොට එකපාරම ඔයා අතින් පිපින එක අතර වෙනවා. අර වතුර ටික ආපහු එනවනේ ඔයා ගාවට. ආන් මේ වැඩේ වෙනවා.
ඒ වැඩේ එන්නේ ලොකු පීඩනයකින්. ඇයි මේ සම්බකුල විදියේ? පල්ලෙහාට ලොකු පීඩනයකින් කඩාගෙන ඉන්නේ. එනකොට ඒ පීඩනය එවතුනොත් මේවා එහෙම ඔක්කොම ගලවගෙන යනවා. ඒ නිසා මොකද කරන්නේ? මේ ටැංකිය ඇතුලේ තියෙනවා මං වගේ දෙයකින් පුරවපු බැලුම් බෝල වගේ. බැලුම් බෝල. ලොකු බැලුම් බෝලයක්. දුරියා සත්පහමක් වගේ එකකින් හදලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඇතුලේ හුලම් පිවිලා තියෙන්නේ. දැන් අර වේගෙන් එන පීඩනය මේක ඇතුලට ගිහිලා තියෙන්නේ. අර හෙට යන්න කලින් මොකද වෙන්නේ? මෙයා මැද තෙරපිලා අර එන පීඩනය දරාගෙන එහා පැත්තට යන එක නවත්ත ගන්න. දැන් ඒකෝට තේරෙනවා නේද? ඔන්න ඔය වගේ වැඩක් තමයි හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ වෙන්නේ. මේක කල්පනා කරන්නකො. හන්දක් උඩ ඉඳලා එන වතුර පාර වේගින් ආවොත් එහෙම ටර්බයින් එකක් කරකවන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් ගියොත් මේ පොම්ප ටික ඔක්කොම කඩාගෙන යනවනේ. ඒක නවත්තන්න වාතයට පුළුවන්. එච්චර ලොකු පීඩනයක් දරා ගන්න. ඔයාගේ ෆෝර් පීට් එකේ ඔයා දුවගෙන ගිහලා ඔයා පයින්නවා රිටි පයින්නවා මෙන්න මෙහෙම. පයින් දැන තියෙනවා කුෂන් එක. මේ මුඩි ගිහලා කඩපුවම වැටෙන්නේ මේ කුෂන් එකට. සමහර දැක්වලා තියෙනවා ඕක හුලම් පුරවපු මෙට්ටයක්. වායු මෙට්ටයක් යා මෙට්‍රස් එක හුලම් පුරවලා තියෙනවා. ඔයා ගිහලා උඩින්ලා පැනපුවම මෙන්න මේකේ වැදුනහම ඔයාව පොළවේ ගිහලා වදින එක නතර වෙනවා. දැන් මම අපේ උදාහරණ දෙකක් කිව්වා. ඔය වැඩේ තමයි වෙන්නේ ආර්ටිස්ට් එක ඇතුලේ. වේගයෙන් කරකැවෙනකොට මේක ඇතුලේ නිර්මාණය වෙනවා වායු මෙට්ටයක්. වායු මෙට්ටයක්. එයා මෙට්‍රස් එකක්, එයා කුෂන් එකක් නිර්මාණය වෙනවා. ඒ කුෂන් එකට පුළුවන්කම තියෙනවා අර හෙඩ් එක ගිහිල්ලා ඩිස්ක් එකේ වදින එක නවත්තන්න. මේ බලන්නකෝ. එයා ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඩිස්ක් එකේ වදින එක නවත්තන්න අර යට පුළුවන්. දැන් ඔයා ඇයි අපි ඩිස්ක් එකේ වදින එක නවත්තන්නේ? ඇයි අපි ඩිස්ක් එකේ වදින එක නවත්තන්නේ? මොකටද අපි ඩිස්ක් එකේ වදින එක නවත්තන්නේ? නවත්තන්න හේතුව තමයි පුතාලා වල දාන්නවා. හරි. සමහර වෙලාවට මේ අත්දැකීම් වලට ඇති. දැන් නිකන් හිතන්නකො පාරේ යනකොට ඔයාලට වැලි කැටයක් පෑගෙනවා. ලොකු බරක් නැහැ. යාළුවෙක් පොඩි වැලි කැටයක් අරගෙන මේ වැලි කැටෙන් ගහනවා ඔයා ඩෝක් ගාලා. දැනෙන්නේවත් නැහැ. මේ වැලි කැටයක් ඩෝක් ගාලා ගහනවා දැනෙන්නේවත් නැහැ. හැබැයි පාරේ යනකොට වැලි පටවගත්ත ලොරියකින් වැටෙන ඒ වගේ සුපි වැලි කැටයක් වේගෙන් ඇවිල්ලා අපේ වාහනේ වින්ස්ක්‍රීන් එකේ වැදුනොත් වින්ස්ක්‍රීන් එක පුපුරනවා. එතකොට මේක කොච්චර සියුම් වුණත් එයා එන වේගයත් එක්ක යාට කරන්න පුළුවන් බලපෑම වැඩි. එතකොට හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන මෙන්න මෙහෙම ලෝහ තැටියක් මේ මෙතේ උඩ තියෙන ලෝහ කම්බි කැලි ටිකක් මෙයා විනාඩියකට 7200 විතර වගේ වේගයෙන් කරකැවෙනකොට මෙයා ගාව වැලි කැටයක් තිබ්බත් මේ ඩිස්ක් එක කපාගෙන යන්නේ. ඩිස්ක් එක කැපෙනවා. එහෙනම් අර හෙඩ් එක ගෑවුනොත් එහෙම වීල් ඩ්‍රයිව් හෙඩර් එක ගෑවුනොත් මේ ඩිස්ක් එක කැපිලා යනවා. ඩැමේජ් වෙනවා. ඩේටා මැකෙනවා. ඒ නිසා ඔන්න ඔය කියන ගැටලුව නවත්ත ගන්න තමයි මෙන්න මේ වගේ තාක්ෂණයක් පාවිච්චි කරන්නේ. දැන් ඔයාලා තේරෙන්න ඕනේ මේවා හදන්න මිනිස්සු උත්තර මහන්සි වෙන්න ඇද්ද? මේ කොච්චර නව දැනුමක් මේගොල්ලෝ පාවිච්චි කරන්න ඇද්ද මේවා බලන්න. දැන් අපි පාවිච්චි කරන්නේ ඔන්න ඔය තාක්ෂණය. හරි. මම එලා වීඩියෝ ටිකක් අපේම ආයෙත් ඕනේ කියලා මම හිතන්නේ. අවශ්‍ය නම් හાર્ඩ් ඩිස්ක් එකේ එකම වීඩියෝ එකක් පෙන්නන්න අවශ්‍ය නම් විතරක් පොඩි වීඩියෝ එකක් පෙන්නන්න නේද?
හරි මේ බලන්න මේ තියෙන අපි කතා කරමු read write header එක මේ තියෙන්නේ ඔයාලා පේනවද දන්නේ මේ hard disk එකේ තියෙනවා 1 2 3 disk 3ක් තියෙනවා මෙන්න මේ disk සම්බන්ධ වෙලා තියෙන මේ කැරලට අපි කියන සිලින්ඩර් එක කියලා කියන්නේ මේ තියෙන read write header එක මේක තමයි එහාට මෙහාට ගමන් කරන්නේ හරි මොන බලන්න මේ disk එක එහාට මෙහාට ගමන් කරනවා මොන බලන්න මෙයා මේ ඉතා වේගෙන් කරකවෙන්නේ දැන් මේක මේ දැන් පේනවද මේ අර මේක තුනක් තියෙනවා මේ disk තුනක් තියෙනවා ඔබ තමයි රත් ටිකක් කියවන්නේ මෙන්න මේ කොටස තමයි මම අර කිව්වේ රික්ත කියන්නේ ආවරණය කරලා තියෙන්නේ හරි ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට නම් මෙතටිය ගැන නම් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් නැතුවද නේද ෆ්ලොපි ඩිස්කට් එක ගැන තිබ්බද ඒ ප්‍රශ්නේ හાર્ඩ් ඩිස්ක් එක ගැන තිබ්බා කියලා කිව්වා ෆ්ලොපි ඩිස්කට් එක ගැනත් ඒ ප්‍රශ්නේ තිබ්බද හරි කියන්න ෆ්ලොපි ඩිස්කට් එක ආයෙ කියලා දෙන්න ඕනේ ඕනේ නැහැ අගල මෙසේජ් එකක් දාන්න ඉක්මනට ෆ්ලොපි ඩිස්කට් එක හරි අගල කියලා දෙන්න ඕනේ නම් කවුරුත් શબ્ද නැහැ මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් එදිනදා භාවිතා කරපු ඉස්සර ෆ්ලොපි ඩිස්කට් එකක් හරි මේ තියෙන්නේ මේක මේ අනිත් ඩිස්ක් එක මේක නම් අඟල් 3මාර මේ ඩිස්ක් එක මේ අඟල් 3මාර ඊට පස්සේ තියෙනවා අඟල් 5යි කාල සහ අඟල් 8 දැන් එතකොට මේ ෆ්ලොපි ඩිස්කට් එක ඇතුලේ මේ ඩිස්කට් එක ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ පැටියක් අර වගේම තමයි ඒක නම්‍යශීලී ෆ්ලෙක්සිබල් නැමෙනවා හරියට අර එක්ස්රේ කාඩ් එකක් වගේ නම්‍යශීලී එතකොට ඒකට සම්බන්ධ කරලා තියෙන ඩ්‍රයිවර් එක කියන්නේ එයා ගිහිල්ලා වැටෙනවනේ මොකක් හරි කම්පියුටර් එකේ තියෙන ඩ්‍රයිවර් එකකට අන්නේ ඩ්‍රයිවර් එකේ තියෙනවා දැන් ඔයාලට මතකයි අර මේ hard disk එකේ data කියවන්නේ දුර ඉඳලා ඒ කියන්නේ එයා ගෑවෙන්නේ නැහැ disk එකේ disk එකේ ගෑවෙන්නේ නැහැ head එක හැබැයි මෙයා ගාව තියෙන හෙඩ් එක මෙයා ඩිස්ක් එකේ ගාවනවා. මෙයා මෙන්න මෙහෙම දැන් hard disk එකේ නම් මෙහෙම දෙපැත්ත. මෙයා කරන්නේ මෙන්න මේ අතකයි මේ අතකයි. මෙහෙම යනවා මෙහෙම එනවා. මෙයා කරකවනවා ඩිස්ක් එක. data කියවන්නේ ඔය විදිහට. සාමාන්‍යයෙන් අපි දැන් පාවිච්චි කරන අඟල් 3මාර floppy disk එකක capacity එක මෙගාබයිට් 1.44යි. ඉතා කුඩා ධාරිතාව. මෙයාගේ තියෙන ගැටලු තමයි මෙයා ඉක්මනින් හානි වෙනවා.
ඒ මොනවාද ඉක්මනින් හානි වෙන හේතු? එකක් ආර්ද්‍රතාවය, ජල වාෂ්ප, වාතයේ ජල වාෂ්ප වැඩි වෙන්නත් එයා ගාව තියෙන දත්ත ටික විනාශ වෙනවා. ඊට පස්සේ ඊළඟ එක පුස් දූවිලි අධික හිරු එළිය ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍ර මෙන්න මේ කියන දේවල් වලට නිරාවරණය වුණාම මේකේ තියෙන දත්ත ටික මැකිලා යනවා. මේකේ තියෙන දත්ත ටික මැකිලා යනවා. ඒ නිසා මේක එච්චර සාර්ථක ක්‍රමයක් නෙවෙයි. නමුත් අපි ඒ කාලේ අපිට තිබ්බ ජනප්‍රියම දත්ත එහා මෙහා ගෙනියන්න පාවිච්චි කරපු උපාංගය ඕක. දත්ත එහෙම ගෙනියන්න අපි පාවිච්චි කරපු ජනප්‍රිය උපාංගය ඕක. හරි. ඊට පස්සේ චුම්බක ටේප් පඩි. චුම්බක ටේප් පඩි. හරි. මම CD එක කතා කරා CD එක විතර ලොකු ප්‍රශ්නයක් නැති වෙයි කියලා මම හිතනවා CD එක. ප්‍රකාශ තැටි ගැන. ප්‍රකාශ තැටි කියලා කියන්නේ ප්ලාස්ටික් තැටියක්. ඒ ප්ලාස්ටික් තැටියේ ලේසර් කිරණයක් පාවිච්චි කරලා දත්ත ලියන්න කියනවා. කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා මේ ප්ලාස්ටික් තැටිය මෙන්න මේ වගේ කඩදොළු කරනවා. ඒතකොට මේ උඩින් එන ලේසර් කිරණය වැදිලා යන පරාවර්තනයේ දිගමයිනවා. මේ කිරණය මෙහෙම වැදිලා පරාවර්තනය වෙනකොට එයාගේ දිග වැඩි වෙනස් වෙනවා. මේ මතු පිට වැදුනහම එයාගේ දිග වෙනස් වෙනවා. ඔන්න ඕක පාවිච්චි කරලා තමයි එයා 1 සහ 0 කියන එක අඳුරගන්නේ. ඕක තමයි CD ROM එකේ නැත්තම් ලේසර් කිරණය පාවිච්චි කරලා දත්ත ලියන කියවන උපකරණවල කාර්යය. මම ඒක අවුක පොඩ්ඩක් කියලා දුන්නා. දැන් මම ඔයාලට කියලා දෙනවා අලුත් උපාංගය චුම්බක මය ටේප් පටි. ඊට කලින් මට අමතක වුණා කියන්න මේ අර හાર્ඩ් ඩිස්ක් එක කතා කරපු දර මෙන්න මේක පොඩ්ඩක් ඇඳගත්තා නම් ඔයාලට පාඩම් කරනකොට මතක තියාගන්න ලේසි. මෙන්න මේක. පොඩ්ඩක් ඇඳගන්න බලන්න. උතර පාඩම් කරනකොට මතක තියාගන්න ලේසි.
හරි. ඊට පස්සේ ටියුට් එකේ තියෙන්නේ ටේප්ස් මේවා මේ අනේ හොඳට ඉගෙන ගන්න. මොකද මේ හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අංක එක ඔයාගේ හේතු දෙකක් නේ අතන තුනක් තියෙනවා. අංක එක ඔයාගේ උපාධිය. උපාධිය. මේක දෙන්නේ නැහැ ICT කියනවා. ඒ ICT කියනොත් ඒක ඔකට තරතර නිකන් ඉන්නෝ. දෙවෙනි එක තමයි ඔයාට රාජකාරී සහ පුද්ගලික ජීවිතයේදී රාජකාරී සහ පුද්ගලික ජීවිතයේදී හරි ඔයාලට මේවා ICT කියන කිතාම හරි කිතාම වැදගත්. දැන් මේ මම මේ අපිට සාමාන්‍යයෙන් අපි ඔයාලා ඉන්නේ එක මට්ටමක A level කරලා උපාධි අපේක්ෂකයෝ කියන මට්ටමේ ඉන්නේ. එතකොට ඔයාලා කල්පනා කරන බාට දැන් අවුරුදු 25කට 30කට විතර වගේ කලින් ඔයා අවුරුදු 3 4 නැත්නම් අවුරුදු 10ක වයස කාලේදී ඔයාගේ දැනුම ඔයාගේ ICT දැනුම කල්පනා කරලා බලන්න ඔයාට ICT දැනුමක් තිබ්බේ නෑ. මට හොඳට මතකයි මම 11 වසරට යනකොටත් මම 11 වසරට යනකොටත් මට කම්පියුටර් එකක් අතින් අල්ලගෙන වැඩක් කරන්න බෑ. මම 11 වසරට යනකොට මට අඩුම ගානේ කම්පියුටර් එකක ගේම් එකක් ගහන්නවත් මම දන්නේ නැහැ. මට කියන්න 11 වසරට යනකොට ඒ කියන්නේ 1999 අවුරුද්දේ. හරි වයස ගැන කතා කරමක් නෑ. 1999 අවුරුද්දේ තමයි මෝලේ වරුද්දේ. හැබැයි අපි 11 වසරේ එහෙමයි. හැබැයි ඔය කාලේ අපිට ජංගම දුරකථන කියන ඒවා නිකන් දැකලා තියා දිනනවා වගේ. හරි මට මතකයි මම 2003 අවුරුද්දේදී මේ වයඹ විශ්වවිද්‍යාලයේ රස්සාව කරන්න ගියා. 2003 හරි ඒක උපාධිය හදාරන ගම වයඹ විශ්වවිද්‍යාලයේ රස්සාව කරන්න ගියා 2003 නෙමෙයි 2005 වයඹ විශ්වවිද්‍යාලයට ගියා රස්සාව කරන්න. ඉතින් පළවෙනි මාසේ පඩියෙන් ඉස්සල්ලාම කරේ මේ මොබයිල් ෆෝන් එකක් ගත්තා Nokia 2100. ඒ කියන්නේ ඒ කාලේ අපිට මේ ජංගම දුරකථන පරිගණක මේවා මහා මැජික් ඒ කාලේ. හැබැයි දැන් කල්පනා කරලා බලන්න ඔයාලගේ අනාගත පරම්පරාව ඔයාලගේ පස්සෙන් එන ඔයාලගේ දරුවෝ ඒගොල්ලන්ට මේ දේවල් හරිම සිම්පල්. ඒගොල්ලන්ට මේ දේවල් හරිම සිම්පල්. ඔන්ලයින් එක්සෑම් එකක් කරනවා කියන එක හරිම සිම්පල්. ඔන්ලයින් වැඩක් කරනවා කියන එක මාර සිම්පල්. හරි? දැන් මේ ළඟ දවසක මම සාමාන්‍යයෙන් පොඩි පන්ති ඇත්තටම කරේ නෑ කවදාවත්. මගේ යෝෂන් ජීවිතයේ මේ අවුරුදු 10ක කාලයකදී මම කවදාවත් පොඩි පන්ති කරේ නෑ. හරි? එහෙනම් මම ඇත්තටම අඩුම ගානේ මම 11 10 11වත් මම කරේ නෑ. මම කරේ A level සහ ඊට උඩ විභාග වලට විතරයි. හැබැයි මට මේ අවුරුද්දේ මම මේ පොඩි පන්ති පටන් ගන්න උනා මොකද හේතුව තමයි ලබන අවුරුද්දේ 2022 අවුරුද්දේ
මගේ දුව 6 වසරට යනවා. 2022 6 වසරට යනවා. දැන් 6 වසරට යනකොට 6 වසරේ ඉඳලා ICT කියනවා. ඒකෝර මම ලංකාව වටේ ඉන්න ළමයිට ICT උගන්වලා එයාට ICT උගන්වන්න මට බැරි නම් තේරුමක් නැහැ. ඒ නිසා ඉතිහාසයේ පළවෙනි වතාවට 2022ට 6 වසරේ පන්තියක් පටන් ගන්න වුණා. ඒක පන්තියක් විදියට කරන්න නෙවෙයි ඉස්සාගෙන කියමු. බරපතල ඉල්ලීම් නිසා පන්තියක් පටන් ගන්න වුණා. ඉතින් ඒක ටිකක් දැවැන්ත මට්ටමට දැන් ගිහිල්ලා තියෙනවා. පටන් ගන්න මම හිතන්නේ සති 3ක් විතර. දැන් ටිකක් දැවැන්ත මට්ටමට ගිහිල්ලා තියෙනවා ඒ 6 වසරේ පන්තිය. දැන් ගිය සතියේ පළවෙනි සතියේ ඉස්සල්ලාම පන්තිය කරලා මම හිතන්නේ නොවැම්බර් මාස 12 වෙනිදා අපි 2021 11 පන්තිය පටන් ගත්තා. දැන් මේ දවසේ පන්තිය කරලා දැන් ඔයාලගේ වගේම ඔය Telegram WhatsApp group ගොඩක් තියෙනවා. හරි? පන්තිය කරලා ඉවර වුණාට පස්සේ සිකුරාදා පතහමාට පන්ති ඉවර වෙන්නේ ඉවර වුණාට පස්සේ අර 6 වසරේ කියන්නේ දැන් 5 වසරේ ඉන්නේ ඒගොල්ලෝ ළමයි messages එවනවා voice messages සර් පන්තියේ ෂෝක් තේරුණා හොඳට තේරුණා මහරස voice messages දැන් ඔයා කල්පනා කරලා බලන්න මෙතනත් සමහර කට්ටිය ඇති තාමත් voice message එකක් යවන්න දන්නේ නැහැ. ඒවත් ඇති බලාපොරොත්තු. නමුත් ඔයා කල්පනා කරන්න ඔයා 6 වසරේ නෙවෙයි දැන් ඔයා අවුරුදු 5කට කලින් ඔයාට voice message එකක් තියා සමහර වෙලාවට Facebook account එකක් තියෙන්න නැතුව ඇති. ඒක මතක තියාගන්න. ඔයාගේ දැන් එදිනෙදා පෞද්ගලික කාරණා වලදී තොරතුරු තාක්ෂණය නැත්තම් දැන් ජීවත් වෙන්න බෑ. මොකද ළමයි දන්නවා ඊට වඩා. ළමයි දන්නවා ඊට වඩා. ඒ නිසා මේ මොකද ඒගොල්ලන්ට ඉස්කෝලවල උගන්වනවා දැන් මේවා. මේ ඔයා ඉගෙන ගන්න මේ ටික මෙහෙමම ඒගොල්ලෝ 6 වසර 7 වසර ඉඳලා ඉගෙන ගන්නවා. මොකද 6 වසරේ ඉඳලා 9 වසර වෙනකල් ICT කියලා කියන්නේ අනිවාර්ය විෂයක්. ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. දැන් එතකොට ඔයාත් ICT ඉගෙන ගන්නවා, ඔයාගේ දුවාරිකුටත් ICT ඉගෙන ගන්නවා. එතකොට එයා ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකද දුම්බතුමයි ටේප් පටිය කියන්නේ. දැනගෙන ඉන්නෝනේ කියන්නේ. හරි? එතකොට ඒ දෙවෙනි කාරණේ. විභාගයේ දෙවෙනි කාරණේ තමයි ඔයාගේ රාජකාරී සහ පෞද්ගලික ජීවිතය. තුන්වෙනි එක අපි හිතමු ඔයා යනවා මොනවා හරි රජයේ සේවකයෙක් රජයේ සේවයට යනවා වැදෙනවා. මේ ඉන්න සියලු රජයේ සේවකයන් යා උපාධිධාරී සුවක් කමක් නැහැ. ඒගොල්ලන්ගේ රැකියාව ස්ථිර කරන්න ඒගොල්ලෝ කාර්යක්ෂමතා මඩේ විභාගයක් ලියන්න ඕනේ. සාමාන්‍ය කාලෙකට දින මම දන්න තරමින් අවුරුදු 3කට විතර වගේ පස්සේ මේ කාර්යය සෙට් කරලා තියෙනවා ලබන අවුරුද්දේ පෙබරවාරි වල විභාගය. ඒකේ තියෙනවා පේපර් 3ක්. පේපර් 3කින් ICT එකක් තියෙනවා. කාලේ පැය දෙකක. මේකේ ලකුණු 40ක් අරගෙන පාස් වීම අනිවාර්යයි. නැත්තම් සේවය ස්ථිර කරන්නේ නැහැ. උසස් විමුක්තයි. හරි. හිතෙන්නත් ඕනේ. මොකද අපි දැන් මේ දවස්වල එහෙම පන්තිය උත්තර කරගෙන යනවා. ඒක ටිකක් මහා පරිමාණයේ දැවැන්ත පන්තියක්. හරි. ඒකේ ඉන්නවා ඔයාලා වගේම උපාධිධාරී මේ කියන දේවල් ආයෙ ඉගෙන ගන්නවා. ඒ නිසා මේ පාර ඉගෙන ගන්න එක ඔයාගේ මේක ලොකු පැකේජ් එකක් ඔයාලට අහුවෙන්නේ. ඊට මේක ඔළුවට දාගන්න. මම මේක කිව්වේ ආයෙ මතක් කරගන්න ඕනේ නැත්තම් කට්ටියට මේවා අමතක වෙන නිසා. මොනවද මැග්නටික් ටේප් එකක් කියලා කියන්නේ? මැග්නටික් ටේප් එකක්. චුම්බකමය ටේප් කඩියක්. ඒක මෙන්න මේ වගේ ටේප් එකක්, කැසට් එකක්. මේ කැසට් එකේ තියෙනවා මෙන්න මේ වගේ රවුන්ඩ් එකක්. මේක කැසට් ප්ලේයර් එකේ නැත්නම් මේ ටේප් ඩ්‍රයිව් එකේ ඇතුලේ තියෙන මෝටර් එකකට මේක සෙට් වෙනවා. සෙට් වුණාම මෙයා මේකෙන් කරකැවෙනවා. කරකැවෙනකොට මෙයා ගාව තියෙන ටේප් එක
මෙන්න මෙහෙම තියෙන ටේප් එක මේ පැත්තේ දිගෑරිලා මෙහෙම ගිහිල්ලා මේ පැත්තේ මෙයා ගාවේ එනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා රීඩර් එකක්. මේ රීඩර් එක මේ යන ටේප් එකේ තියෙන දත්ත ටික කියවනවා. ඔය ටේප් එකේ තියෙන දත්ත ටික එයා කියවනවා. හරි. මතක තියාගන්න මේ උපාංගය අපි මෙයා දත්ත කියවන ක්‍රමය. මෙයා දත්ත කියවනවානේ. මෙයා දත්ත කියවන ක්‍රමයට අපි කියනවා අනුගාමී ප්‍රවේශය. sequential access එක කියලා කියනවා. ඒ කියන්නේ එකකට පස්සේ එකක් one after one. ඒ කියන්නේ මේම නම් ටේප් එක තියෙන්නේ මේ ටේප් එකේ අපි හිතමු මෙතන data තියෙනවා කියන්නේ මෙතන මේ හරිය data තියෙනවා. ආයෙ මේ හරිය තියෙනවා. ආයෙ මේ හරිය තියෙනවා. දැන් මේ ටේප් එක මේ මෙහෙම ගමන් කරනවනේ මේක කරට වෙනකොට මෙතන තියෙන data ටික කියවන්න නම් ඉස්සල්ලා මේගොල්ලන්ව පහු කරගෙන ඉන්න ඕනේ. එකපාරම ඩෝන් ගාලා මෙතන තියෙන data ටික කියවන්න බෑ. එකපාරම වෙවිලා එතන තියෙන data කියවන්න බෑ. ඒ කියන්නේ මේ මුල ටික කියවගෙන එන්නම ඕනේ. අර ඔයාට මතක ඇති ඉස්සර ඔයා ඉස්කෝලේ යන කාලේ බස් එකේ යනකොට බස් එකේ දානවා කැසට් පීස් එකක්. මතකද? ඉස්සර ගෙවල කැසට් තිබ්බා. මේ ගෙදර ගාවින් බස් එකට කොට වෙලා ඉස්කෝලේ ගාවට යනකොට අර කැසට් එකේ තියෙන සින්දු 16 3-4 පාරක් විතර ඔයා නැවත අහනවා. ඒ කියන්නේ මෙතන තියෙන සින්දු අහලා මේ සින්දුවත් අහලා මේ සින්දුවත් අහන්න ඕනේ. කෙලින්ම මේ සින්දුව විතරක් අහන්න බෑ. දැන් පුළුවන් නේද? දැන් අපිට පුළුවන් නේද කෙලින්ම CD එකක හරි පෙන් එකක හරි එහෙම නැත්නම් වෙන මොනවා හරි ඩිවයිස් එකක හරි එහෙම කරන්න. අපි අන්න ඒ ක්‍රමයට ඒ කියන්නේ CD එකක් ගත්තොත් CD එකේ තියෙන මෙතන තියෙන සින්දුව කෙලින්ම ඇක්සස් කරන්න පුළුවන්. hard disk එකේ පුළුවන්. floppy disk එකේ පුළුවන්. අන්න ඒ ක්‍රමයට අපි කියනවා ඍජු ප්‍රවේශය. එහෙම නැත්නම් ඕකට තනමක් කියනවා සසම්භාවී ප්‍රවේශය. ඒ කියන්නේ එක්ක ඉංග්‍රීසියෙන් කියනවා direct access. එහෙම නැත්නම් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා සසම්භාවී random access. ඍජු ප්‍රවේශය. ඒ කියන්නේ මේ ඕනේ තැනක තියෙන data එකපාරම කියවන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ ගාව එහෙම බෑ. මොකද මුලට එක කියවලා ඉවර කරලා විතරයි මේ ටික කියවන්න ඕනේ. එහෙනම් මේ කුම්භකමය ටේප් පඩි පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ අනුගාමී ප්‍රවේශයක් අවශ්‍ය වෙන තැන් වලට. එයාව ඍජු ප්‍රවේශයකට පාවිච්චි කරන්න බෑ. එතකොට එයා මොකද අහගන්නේ? එයා අනේ ධාරිතාවේ ගොඩක් වැඩි. ගොඩක් වැඩි ධාරිතාවක්. හැබැයි චූටි ඩිවයිස් එකෙන් මෙච්චර විතරයි ප්‍රමාණය කැසට් එක. ධාරිතාවේ ලොකු ධාරිතාවයක් තියෙනවා. මොකටද මෙයාව පාවිච්චි කරන්නේ? ඔව් මෙයාව පාවිච්චි කරනවා මේ අහන්නකෝ. මෙයාව පාවිච්චි කරනවා අපි කියනවා උපස්ත පිටපත්. උපස්ත පිටපත්.
අපි ඒවට කියනවා backup copies. Backup copies. Backup copies උපස්ථිත පිටපත්. මොනවාටද මේ උපස්ථිත පිටපත් ගන්නෙ? දත්තවල කොපි එකක් තියාගන්න. අපි හිතමු ඔයාගේ විභාග දෙපාර්තමේන්තුවේ අවුරුදු ගානක විභාග ප්‍රතිඵල මේවා මැග්නටික් ටේප් එක දාලා සමහර වෙලාවට බෑකප් එකක් විදිහට තියාගන්නවා. දැන් මේ ගොඩාක් වෙලාවට අර දන්නවද මේ බෑකප් තියාගන්නේ කොහොමද? අපේ අයියලා බෑකප් තියාගන්නේ මේ වගේ අපේ කට්ටිය බෑකප් එකක් තියාගන්න කිව්වා මේගොල්ලෝ බෑකප් තියාගන්නේ කම්පියුටර් එකේ තියෙනවනේ C drive එකයි D drive එකයි E drive එකයි කියන මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලන්ගේ data වල බෑකප් එක තියාගන්නවා ඒගොල්ලෝ D එකේ. hard disk එකේ පිටිනවා C එකක් ඉවරයි D එකක් ඉවරයි බෑකප් එකක් ඉවරයි ඔරිජිනල් එකක් ඉවරයි. හැබැයි නියම විදියට නම් බෑකප් එක ඒ කම්පියුටර් එකේ තියාගන්නත් බෑ. ඔයේ හරි වෙන තැනක තියාගන්න ඕන. අපි සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට බෑකප් එක කම්පියුටර් එකේ තියෙන තැන නෙවෙයි කියන්නේ. වෙන තැනක. හරි. දැන් ඔය 2004 සුනාමිය ආපු වෙලාවේ හරි 2004 සුනාමිය ආපු වෙලාවේ මේ රජයක ආයතනයක් ඒගොල්ලෝ දෙන සේවාව වෙනුවෙන් මාසයකට සැරයක් පාරිභෝගිකයන්ට බිල් පතක් නිකුත් කරනවා. දැන් හිතන්නකෝ ඒ දුරකථන ජාලය විදුලිය වගේ සේවාවක් කියලා. ඔය තුනෙන් එකක් මොකක් හරි. හරි. එන්න හිතන්නකෝ ආයතන කියන එක සදාචාරාත්මක නැහැ. ඒ නිසා ඔය 2004 සුනාමිය ආපු වෙලාවේ ත්‍රිකුණාමලයේ ඒ ආයතනයේ ත්‍රිකුණාමලයේ කාර්යාලය තියෙනවා. මේ කාර්යාලයේ තියෙනවා ඒ ත්‍රිකුණාමල පැත්තේ ඉන්න පාරිභෝගිකයන්ගේ ඒ සේවා පහසුකම් ලබාගත් පාරිභෝගිකයන්ගේ අවුරුදු 10ක 15ක විතර වගේ දත්ත ඒගොල්ලන්ගේ පරිභෝජනයේ පිටවට දත්ත ඒගොල්ල මුදල් ගෙවපු බිල් ගෙවපු දත්ත තියෙන ඩේටාබේස් එකක් තියෙන කම්පියුටර් එකක් තියෙන සර්වර් එකක් ලංකාව පුරාම තියෙනවා ත්‍රිකුණාමලයේ තිබ්බා 2004 දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ හරි ඉතින් කතාව මම කියන්නේ මම 2009 අවුරුද්දේ ඉඳලා මමත් ඒ ආයතනයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන නිසා මේ අත්දැකීම් වලින් අපි අපේ අතීත කතාවල අපි ගත්ත අත්දැකීම් එක මේ කියන කතාවක් 2004 අපි ඉතල වැඩ කරේ නෑ. නමුත් ඒ සිද්ධියට සම්බන්ධ කට්ටියත් එක්ක අපි දැන් වැඩ කරනවා. එතකොට මේ 15000 විතර වගේ පාරිභෝගිකයන්ගේ දත්ත ටික සාමාන්‍යයෙන් අපි කරන්නේ කම්පියුටර් එකේ දිනපතා කම්පියුටර් එකේ hard disk එකේ backup එක database එකේ copy එකක් අපි export කරලා දාගන්නවා කොහාටද magnetic tape එක. හරි magnetic tape. සාමාන්‍යයෙන් අපි වැඩ කරපු කාලේ අපි ඒ තැන්වල වැඩ කරපු කාලේ අපි කරේ මේ tape එක backup එක අරගෙන ඒ tape එක ලොකු කවර එකක් දාලා gateway security එකට දීලා යනවා පරිස්සම් කරලා තියාගන්න කියලා පහවදාලා. අනිසියයි server එකේ hard disk එක පිටලා ආයේ මොනවා වුණොත් අරගේ අපිට database එක recover කරන්න පුළුවන්. හැබැයි ඔය කියන දවසේ 2007 දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඔය කියන දවසේ ඒ අදාළ නිලධාරි මහත්තයා ලියුම් කවර එකට දාලා gateway කියන්න යන ගමන් එයාට මොකක් හරි හදිසි අවශ්‍යතාවයක් වෙලා එයාට ඒක අමතක වෙලා එයා බෑග් එකේ දාගෙන ගෙදර ඇවිල්ලා තියෙනවා. එයා ත්‍රිකුණාමලේ ඉන්නේ. එයා නුවරපැත්ති කොහේ ඉන්නේ. සෙනසුරාදා මම හිතන්නේ 2004 දෙසැම්බර් මාසේ 26 කියලා කියන්නේ ඉස්සර දවසක්. එයා ත්‍රිකුණාමල වැඩ ඇවිල්ලා එන ගමන් ඒක එයා gateway කියන්න බෑග් එකේ දාගෙන ගෙදර ඇවිල්ලා. දැන් සුනාමි ඇවිල්ලා අර තියෙන ඔෆිස් ටිකයි පරිගණක ටිකයි සර්වර් ටිකයි ඔක්කොම ටික ගහගෙන ගිහින්. දැන් බැරි වෙලා හරි ආයක gateway කියලා තිබ්බනම් ඔක්කොම ඉවරයි. ආය අවුරුදු ගානක
ඒ සේවාව රජයේ ආයතනයක් සේවාවෙන් සල්ලි නොගෙවා ගත්ත කට්ටියට බෝනස් එක. ඇයි? කොහෙවත් නැහැ ඩාක්ටර්. එයාලා පරිභෝජනය කරපු ඩාක්ටර් මොකුත් නැහැ. නමුත් වාසනාවට මෙයාගේ බෑකප් එක මොකද වෙන්නේ? ගෙදර අරන් ඇවිල්ලා තිබ්බ නිසා ඒකෙන් මේක දිග රිකවර් කරගන්න පුළුවන්කම ලැබුණා. සාමාන්‍යයෙන් අපි කියන්නේ බෑකප් එකක් මැග්නටික් ටේප් එකක දානවා නම් ඒ ටේප් එක කම්පියුටර් එක තියෙන තැන තියන්න එපා කියලා. හරි. එනවා. ඉතින් ගොඩක් ආයතන තමන්ගේ දත්ත වෙන තැන්වල තියෙනවා. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. සමහර ආයතන තියෙනවා ඒගොල්ලන්ගේ මේ බැංකු වගේ සමහර ආයතන ඒගොල්ලන්ගේ මේ වගේ තියෙන බෑකප් data එක බෑකප් දත්ත ඒගොල්ලෝ මැග්නටික් ටේප් එක හරි GBT වල හරි Blue Redis වල හරි මේවා රයිට් කරලා අපිට ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ තියෙන කොල්ලු පිටියේ ඒගොල්ලෝ නුවර අනුරාධපුරේ නැත්තම් ගල්ගමුවේ ඒ ආයතනයේ එහෙ තියෙන ශාඛාවක අර තියෙනවනේ පුද්ගලික සේක්කු අන්නේ සේක්කුවක දාලා තියාගෙන ඉන්නවා හදිසි අවශ්‍යතාවයක් වුණොත් අතනින් ගන්න. ඔන්න ඔකයි කතන්දරේ බෑකප් කියනවා. ඒතකොට මේ බෑකප් කියන එක අපි සාමාන්‍යයෙන් අපේ කම්පියුටර්ස් වල අපි පාවිච්චි කරනවද? නෑ. ඇයි අපේ කම්පියුටර්ස් වල අපිට පාවිච්චි කරන්න බැරි? එයා අනුගාමී ප්‍රවේශයේ සහිත උපාධිය. එයා අනුගාමී. ඒ කියන්නේ එකකට මේ තුනවා වගේ. 81ක්. ඉක්මයා දාන්න කියවන්නේ. අනුගාමී. හරි? right. ලියන්නකො චුම්බකමය ටේප් පටි. චුම්බකමය ටේප් පටි. චුම්බකමය ටේප් පටි. ලියන්න अनुगामी प्रवेशे सहित 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 चुंबकित 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 टेप पटियकी अनुगामी प्रवेशे सहित विशेष चुंबकित टेप पटियकी उपस्थ पिटपත් ලබා ගැනීමට භාවිතා කරයි. उपस्थ පිටපත් ලබා ගැනීමට. उपस्थ පිටපත් ලබා ගැනීමට භාවිත කරයි. उपस्थ පිටපත් ලබා ගැනීමට භාවිත කරයි. right. හරිනේ? ඊට පස්සේ ඊළඟ එක ඝන තත්ත්ව උපාංග solid status device solid state device ඔය අලුතෙන් කම්පියුටර් එකක් එහෙම ගන්න ගියාම ෂොප් එකේ කෙනා ඔයාගෙන් අහනවා මේ ID hard disk එකක් ගහන්නද එහෙම නැත්නම් SSD එකක් ගහන්නද කියලා අහනවා. මොකක්ද මේ SSD කියලා කියන්නේ? solid state device SSD ඝන තත්ත්ව උපාංග මේක ඇතුලේ කිසිම යාන්ත්‍රික කොටසක් නැහැ. ඒ කියන්නේ hard disk එකේ වගේ magnetic tape එකේ වගේ මේක ඇතුලේ කැරකෙන round කියන battery roller motor මොකුත් නැහැ මේක.
මේක සම්පූර්ණයෙන් අර්ධ සංනායක සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පාවිච්චි කරන උපාංගයක්. ඔයා මේ පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එක. මේ පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එක. ඒක solid state device එකක්. ඝන තත්ත්ව උපාංගයක්. solid state device එකක්. ඝන තත්ත්ව උපාංගයක්. පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එක. ඒ වගේම මේ ඔයා පාවිච්චි කරන portable hard disk එක. portable hard disk එක. portable hard disk එක. අපි කියන්නේ external hard disk කියලා කියන්නේ external hard disk. data heavy ගෙනියන්න පාවිච්චි කරන්නේ. ඔය මේකත් ඝන තත්ත්ව උපාංගයක්. solid status device එක. solid status නෙවෙයි solid state device එක. මෙයා පාවිච්චි කරන්නේ ඔය කම්පියුටර් එකේ නැත්නම් ඔයගේ ඩිජිටල් කැමරා එකේ පාවිච්චි කරන මෙමරි කාඩ් එක. SD කාඩ් එක. එයා solid state device එක SSD එක. මෙයා ඉතා වේගවත්. මාර වේගවත්. සාමාන්‍යයෙන් ඔයාගේ අපි හිතමු ඔයාගේ ලැප්ටොප් එකේ තියෙන්නේ ඔයාගේ ලැප්ටොප් එකේ තියෙන පරණ જાති hard disk එකක්. ඔයාට දැනෙනවා ලැප්ටොප් එක ස්ලෝ කියලා. ඔයා SSD එකක් ගෙනලා හයි කරනවා. සාමාන්‍යයෙන් ඔයාගේ කම්පියුටර් එක 120ක් 25ක් විතර වගේ වේගවත් වෙනවා. දත්ත ලිවීම කියවීම ඉතා වේගවත් නේ. නිසා පරිගණකයේ වේගය ඉතා වේගවත්. දැන් වර්තමානයේ ගොඩක් පරිගණක වල පාවිච්චි කරන්නේ චුම්බක තැටි නෙවෙයි මෙන්න මේ SSD කියන ආචයන උපාංගය. හරි ලියන්න. වර්තමානයේ බහුලව භාවිතා වේ. වර්තමානයේ බහුලව භාවිතා වේ. වර්තමානයේ බහුලව භාවිතා වේ. විද්‍යුත් තාක්ෂණය භාවිතා කරයි. විද්‍යුත් තාක්ෂණය තමයි භාවිතා කරන්නේ. භාවිතා කරමින් දත්ත ලිවීම කියවීම කරයි. විද්‍යුත් තාක්ෂණය භාවිතා කරමින් දත්ත ලිවීම කියවීම කරයි. ඉතා වේගවත් ආචයන උපාංගයකි. ඉතා වේගවත් ආචයන උපාංගයකි. ඊපස්සේ ඊළඟ එක DVD තැටි. දැන් මේ මොනවාද මේ DVD තැටි කියලා කියන්නේ? ඒකත් ප්‍රකාශ තැටියක්ම තමයි. ප්‍රකාශ තැටිය. තාක්ෂණයේ එකම තමයි. ලේසර් කිරණයක්ම තමයි පාවිච්චි කරන්නේ. තැටිය කඩතොළු කිරීමෙන් තමයි දත්ත ලියන්නේ. ඒ කඩතොළු වෙච්ච දත්ත මත ලේසර් කිරණය පරාවර්තනය වෙලා එන කිරණයෙන් තමයි දත්ත කියවන්නේ. එහෙනම් මොකද මේ CD සහ DVD? එයා DVD එකක එයා අපි කියනවා ගොඩක් වෙලාවට මල්ටි ලේයර් කියලා කියනවා. එයා මොකද කරන්නේ? එයාගේ ධාරිතාවය වැඩි. එයාගේ ධාරිතාවය වැඩි. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම CD එකක ධාරිතාවය මෙගාබයිට් 650ක් මෙගාබයිට්
750 අතරනේ. දැන් ඒගොල්ලෝ ඔන්න කෙනෙකුට ප්‍රශ්නයක් කියන්න පුළුවන් මොනවාද මේ මෙගාබයිට් කියන්නේ කියලා. මේ අහන්නකො. ඒක අපිට කියලා දෙන්නම්. පරිගණකයේ පෙන්වන්න පුළුවන් කුඩා මේකේ. අර පදාර්ථයේ කුඩා මේකකයේ පරමාණු කියන අපි ඉන්නත් ගන්න වගේ දත්තවල තියෙන කුඩා මේකකය අපි කියනවා බිටුව කියලා. බිට් එක. බිට්. ඒ කියන්නේ එක්ක බිඳුව එක්ක එක. ඒ කියන්නේ මේ ඕනෙම දත්තයක් පරිගණකයක් ඇතුලේ පෙන්වන්නේ ඒ දත්තයට අදාළ 10 නැත්නම් බිඳුව සහ එක කියන කෝඩ් එකකින්. බිඳුව සහ එක කියන කෝඩ් එකකින්. ඔයා ICT කියලා කම්පියුටර් එක ඇතුලේ සේව් කරොත් මේ ICT කියන එක කම්පියුටර් එක ඇතුලේ තියෙන්නේ මේ අකුරු තුනට අදාළ මේ කියන බයිනරි කෝඩ් එකකින්. මොනවා හරි මේ කෝඩ් එක. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. කම්පියුටර් එක ඇතුලේ. මෙන්න මේ කියන බිඳුවට හෝ එකට අපි කියනවා බිට් එකක් කියලා. හරි? අන්න එහෙම තියෙන බිට් 8ක්. right. ළමයි අහගන්න. එහෙම තියෙන බිට් 8ක්. බිට් 8ක් අපි කියනවා එක බයිට් එකයි. බයිට් එකයි නැත්නම් අපි කියනවා එක කැරක්ටර් එකයි. බිට් 8ක් එක බයිට් එකයි. බිට් 8ක් එක බයිට් එකයි. බයිට් 1024ක් සමහර අයියලා කියනවා මේවා 1000යි කියලා. හරි? බයිට් 1024ක්. හොඳට අහගන්න. හරි? බයිට් 1024ක්. අපි කියනවා 1 කිලෝබයිට් එකයි. කිලෝබයිට් එකයි. කිලෝබයිට් 1024ක්. කිලෝබයිට් 1024ක්. අපි කියනවා 1 මෙගාබයිට් එකයි. ඔහොම අහගන්න. කිලෝබයිට් 1024ක් 1 මෙගාබයිට් එකයි. මෙගාබයිට් 1024ක් 1 ගිගාබයිට් එකයි. ගිගාබයිට් 1024ක් 1 ටෙරාබයිට් එකයි. ටෙරාබයිට් 1024ක් 1 පෙටාබයිට් එකයි. ඔන්න චක්කරේ. දැන් එතකොට මේ බලන්නකො CD එකක කැපැසිටි එක මෙගාබයිට් 650ක් 750ක් අතර මෙගාබයිට්. මේ බලන්න මේ හරියට මෙගාබයිට්. හැබැයි DVD එකක කැපැසිටි එක 4.7යි ගිගාබයිට්. එතකොට නිකන් කල්පනා කරන්න මෙගාබයිට් 1000 ගානක් තමයි ගිගාබයිට් එක. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ලොකු කැපැසිටි එකක් DVD එකක් ඇතුලේ තියෙනවා. හරි? DVD එකක් ඇතුලේ තියෙනවා. හරි ලියන්න. බෙහෙවින් ජනප්‍රිය ප්‍රකාශ තැටියකි. බෙහෙවින් ජනප්‍රිය ප්‍රකාශ තැටියකි. අපි මේ CD එකට කියන්නේ සංයුක්ත තැටිය. සංයුක්ත තැටිය. පේපර් එකක එහෙම අහලා තිබ්බොත් ඒ කියන්නේ CD කොම්පැක්ට් ඩිස්ක් කියන එක. සංයුක්ත තැටියකට සාපේක්ෂව වැඩි ධාරිතාවක් සහිතයි. සංයුක්ත තැටියකට සාපේක්ෂව වැඩි ධාරිතාවක් සහිතය.
සංයුක්ත තැටියකට සාපේක්ෂව වැඩි ධාරිතාවක් සහිතයි. වරහන් ඇතුළේ ලියන්න 4.0 වරහන් ඇතුළේ ඔන්න ඊළඟ රූලේ තවත් කරලා ලියන්න 4.7 GB ගිගාබයිට් ධාරිතාවය. හරි. දැන් මේ ටික තේරුණාද?